ඒ වීඩියෝ එක දාන්නේ. මොකද්ද? ලේස් වල කරපු මේ වීඩියෝ එක රෙකෝඩින් එක. මං රෙකෝඩින් දෙන්නේ නැහැ. ක්ලාස් එන්නේ නැති යට රෙකෝඩින් දෙන්නේ මේක විතරක් දෙන්න සර්. අනිත් නැහැ. ඒවා එපා. අනිත් ඒවා අවුලක් නෑ. මං දාන්න. මං තාම අද රැට මං අප්ලෝඩ් කරන්න. හරි? හා සර්. තැන්ක් යූ. ඔහොම මේ බනින්න නැතුව කරන්න බෑ වැඩේ. මේ හොඳට වැඩ කරන ළමයි හොඳට ඔක්කොම මුල ඉඳන් කරගෙන ඇවිල්ලා අන්තිම මොහොතේ නිකන් මේ බෑ. මගෙත් එක්ක එහෙම බෑ. මගේ ළමයි විභාගයට ඉවර කරලා තමයි ඕන එකක් කරන්න ඕනේ. විභාගෙ ලියලා ඉවර කරලා ප්‍රැක්ටිකල් උත් ඉවර කළා තමයි අනිත් ඕන එකක් කරගන්න. මට ඊට පස්සේ කමක්. එතකොට ඔයාලගේ ඇචීව්මන්ට් එක කරලානේ තියෙන්නේ. ඒක තමයි වෙන්නේ. තරහට නෙමෙයි කියන්නේ කාටවත්. හොඳේ? නෑ සර් තරහක්. රයිට්. අපේ නේ අපනෙත් ඒක. ඔව්. මේ අපේ මේ මෙයාට පවර් නැති වෙලා. දිලුම්ට තාම ඇවිල්ලා නැහැ. දැන්ලු ආවේ එන්න කියන්නේ ක්ලාස් එකට. ඉන්න මැසේජ් එකක් දාන්න. දිලුම් ගෙන්නමු. මේ කවුද? බිනරි දාලා තියෙනවා. බිනරි දාලා තියෙනවා. බලන්න අකා වරද්දපු එක නංගිත් වරද්දලාද කියලා. අපි ඒක බලමු. මීට බිනරි මම බලන්නම් පොඩ්ඩක් ඉන්න. මගේ මේ ඊළඟ ක්ලාස් එකට මම මැසේජ් එකක් දාලා ඉන්න මේ ළමයින් ආයි මේ වෙනස් කළා. 9:11 වෙනකන් ක්ලාස් දැම්මා කියලා. මේ ටෙක් එක පිස්සුවක් වෙලා තියෙන්නේ. right. දැන් මේ වෙලා තියෙන්නේ වැඩ නොකරපු අය ඔක්කොම මේ අල්ලගෙන ළමයි මරවනවා තියාගෙන. ක්ලාසස් තදා වැඩ කරන්නේ නැතුව ඉඳලා. මේ මං දිලුම්ට පණිවිඩයක් දැම්මා එන්න කියලා. දිලුම්ගේ පව ගියා කියලා දාලා තියෙනවා. බලන්න පොඩක් කන්ටැක්ට් කරලා හරි බලන්න කියන්න මම එක හම්බෙලා නැත්නම් කෝල් එකක් හරි දාලා කියන්න මේ එන්න කියලා. හරි. තව මොනවද තියෙන්නේ අපිට data link layer එක ගැන දැනගන්න දේවල්. කතා කරමින් හිටිය අය ගැන data link layer එක ගැන. සර් data link layer එකේ ෆ්‍රේම් එකක් විදියට දත්ත අපිට ලැබෙන්නේ පැකට් එකක් විදියට. එහෙමද? මෙහෙමයි data link layer එකට එන්නේ එක පැත්තකින් එනවා පැකට් එකක් විදියට. අනිත් පැත්තෙන් එනවා bits විදියට. දැන් මේක වෙන්නේ මේ එක පැත්ත එක්ක උඩට යනවා එක්ක යටට යනවානේ. අපි මේක ඉවර වුණාට පස්සේ මේ කතාව මේ layers 7 ඉවර වුණාට පස්සේ මේක අපි ලස්සනට අඳිමු. මේක උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා එක පැත්තකින් උඩට යනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි network එකක් ගත්තාම කම්පියුටර්ස් දෙකක් ගමුකෝ. එක කම්පියුටර් එකකින් අනිත් කම්පියුටර් එකට යනවනේ මේ data එකක්. අපි හිතමු මොන හරි තොරතුරක් අපි යවනවා එක කම්පියුටර් එකකින් අනිත් කම්පියුටර් එකට. එතකොට මේ කම්පියුටරෙන් පිට වෙලා ගිහිල්ලා network cable එක හරහා ගිහිල්ලා හරි එහෙම නැත්නම් wireless හරි ගිහිල්ලා අනිත් කම්පියුටර් එකට මේක ලැබිලා ඒකේ software එක හරහා ඒකේ user ට පෙන්නනවා. පැහැදිලිද? ඔන්න ඔය කාර්යභාරය තමයි මෙතන මේ layers 7න් විස්තර කරන්නේ.
මම වාක්‍යයක් කියන්නම් ඒක පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙනවයි. කියන්න පුතේ. යවන්නාගේ අන්තයේදී දත්ත පැකැට්ටු බවට පෙරලීමත් දත්ත ලබන්නාගේ අන්තයේදී නැවත ඒවා බිටු බවට පරිවර්තනය කිරීමත් සම්ප්‍රේෂණ දෝෂ සැකසීම වැනි කාර්යයන් මෙම ස්තරයේ කාර්ය වේ. කොතනද data link තියෙන්නේ? layer. අපි අර නෝට් එකක මම බැලුවේ අර මම මගේ නෝට් එකේ තියනවද එහෙම? නෑ සර් ඒක තේරුම මොකද්ද? මගේ නෝට් එකේ තියනවද කියන්නකො එහෙම? නෑ අර ආ. මේ අර ඉස්කෝලේ ඉගෙන ගත්ත එක ඒකයි මම. එන්න අමාරුයි ලුදිලුම්ට අඬනවා. කමන්නේ මොනා කරන්නේ? ඔව් කියන්න ආයි කියන්න යවන්නාගේ යවන්නාගේ අන්තයේදී දත්ත පැකට්ටු බවට පෙරලීමත් දත්ත ලබන්නාගේ අන්තයේදී නැවත ඒවා බිටු බවට පරිවර්තනය කිරීමත් සම්ප්‍රේෂණ දෝෂ සැකසීම වැනි කාර්යයන් මෙම ස්තරයේ කාර්ය වේ. මෙහෙමයි පුතේ. data link layer එකේදී ඔතන තියෙන්නේ මෙහෙමයි. data link layer එකේදී අපිට data link layer එක ගත්තාම තේරුම් ගන්න මෙහෙමයි. ඔතන ඔය ගැන මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. හරිද? තේරුම් ගන්න data link layer එකේදී වෙන්නේ මේක. data link layer එකේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවා. data link layer එකේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කවුද? physical network layer layer එක පල්ලෙහාම ඉන්නේ. ඉන්නේ. හරිද? ආ උඩින් ඉන්නේ කවුද? network layer network එක. layer එක. එතකොට මේ data link layer එකේදී වෙන දේ තමයි දත්ත කියන්නේ මේ දත්ත පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. data link layer එකේදී ප්‍රධානම දේ වෙන්නේ දත්ත පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. මොකද්ද මේ පරිවර්තනය? network layer එකෙන් එන data. network layer එකෙන් මෙතෙන්ට data එන්නේ මොන විදිහටද? packets විදිහට. ඒ data මෙතෙන්දී frame එකක් විදිහට හදා ගන්නවා. frame එක විදිහට හැදෙන්නේ කොහොමද? මේ එන data ටික රාමුවකට දාලා මේකේ දෙපැත්තට ගහනවා header එකකුයි trail එකකුයි. header එකකුයි trail එකකුයි ගහලා මෙතෙන්දි කරන විශේෂ දේ තමයි මෙතන මේක යවන්නාගේ විස්තර සහ ලබන්නාගේ විස්තර මේ එක header එකකට ඇතුළත් කරනවා. trail එකට ඇතුළත් කරනවා. මොකද්ද? මේ ඒ කියන්නේ සම්ප්‍රේෂණයේදී වෙන්න පුළුවන් දෝෂ අවම වෙන ක්‍රමවේද මේකේ අන්තර්ගත කරනවා. එහෙම අන්තර්ගත කරලා මේක යන්න දුන්නාම මේකේ වෙන ගැටලු අඩුයි. අවම වෙලා තමයි යන්නේ. මෙතෙන්දී මෙතන කතා වෙන්නේ විශේෂයෙන් මොකක් ගැනද? local area network එක ගැන. මේ data link layer එකේදී කතා වෙන්නේ local area network එක ගැන. ඒ කියන්නේ මෙතන මේ transfer එක වෙන්නේ කොහෙද? transfer එක වෙන්නේ කොතනින්ද? router එකෙන් ඇවිල්ලා. router එකෙන් switch එකට ඇවිල්ලා. switch එකේ ඉඳන් අපි wide area network එකකින් එනවා data. ඇවිල්ලා එතකොට wide area network එකක් කියන්නේ ඒකේ තියෙන්නේ මොනවද? routers නේ. wide area network එක කියන්නේ ලොකු internet network එකක්. අන්තර්ජාලයක්. කියන්නේ internet network එකක්. ඔය internet network එකේ wide area පැත්තේ සම්බන්ධ වෙලා තියෙන ඔක්කොම routers වලින්. අපිට අදාළ වෙන්නේ අපේ local area network එක. එතකොට අනිත් සම්බන්ධතා එන්නේ router එක හරහා. router එක හරහා ඇවිල්ලා ඊට පස්සේ අපේ network එකට තියෙන වෙනම switch එකක් නේ. එතකොට අර router එකෙන් අපේ network එකට වෙනම switch එකක් එනවා. මේ අපේ network එකට වෙනම සම්බන්ධතාවයක් එනවා. හරිද? එතකොට ඔය අපේ network එකට ආපු සම්බන්ධතාවය ගැන තමයි මේ කතා කරන්නේ. මේ අපේ switch එකෙන් ඇතුලේ ටික. එතකොට මේ switch එකේදී තමයි මේ කතාව වෙන්නේ. switch එකේදී තමයි මේ කතාව වෙන්නේ. දැන් අපි අද කතා කරනවා network layer එක ගැන. එතකොට ඔයාලට තවත් තේරෙයි. switch එක ඇතුලේ කතාව තමයි මේ data link layer එකේ සිද්ධ වෙලා තියෙන්නේ. switch එකේ ඉඳන් අනිත් computers වලට ආපු data ටික බෙදලා දෙන එක තමයි මේ data link layer එකේදී වෙන්නේ. switch එකේදී තමයි switch එක ඇතුලේදී තමයි මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. මොකද්ද? network link එකෙන් එන network layer එකෙන් එන
data packets ටික switch එකේදී කරන්නේ frames වලට හදනවා. frames වලට හදලා අදාළ computers වල දෙන්නේ මොනවද MAC address ටික. MAC address ටික තමයි දාන්නේ frames වලට. අදාළ computers වල MAC address ටික. computers වල නෙවෙයි computers වල network card එකේ තියෙන MAC address ටික තමයි මේ frame එකේ header එකට දාන්නේ. ඊළඟට header එකේ තව අන්තර්ගත කරනවා අපි කවුද යවන්නේ එතකොට මේ ටික ස්විච් එකනේ ස්විච් එකේ MAC address එකත් අන්තර්ගත කරලා තල්ලු කරලා යවනවා. එතකොට අදාළ data ටික අදාළ network card එකට යනවා. ඕක තමයි මෙතෙන්දි වෙන්නේ. හැබැයි data link layer එකේදී network layer එක කියන්නේ මොකක්ද? network layer එක කියන්නේ ඔන්න network layer එකේදී සම්බන්ධතාවය ඇති වෙන්නේ අද කතා කරන්නේ අන්න ඒක. network layer එකේදී සම්බන්ධතාවය තියෙන්නේ routers අතර. routers අතර. WAN එක පැත්ත ගැන. එතකොට මේ routers අතර මොකක්ද වෙන්නේ? data. මෙතෙන්දී frames වෙච්ච data ටික අතන්ට එනකොට packets වෙනවා. එතන data තියෙන්නේ packets විදියට. packet කැඩිලා එක එක පැති වලින් යන්නේ. මොකද router එක කියන්නේ මොකද්ද? වම් හසුරුව. දැන් අපි මේ දැන් කතා කරන්නේ අපි network layer එක ගැන. එතෙන්ට ආවා. දැන් සොනාලිට ඉස්සෙල්ලා කියපු දේ තේරුණාද? දැන් මට කියන්න ඒකේ ඔව් ජාල සර් ස්තර තේරුණා. මොකද data link layer එකේදී වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිද? ඔව් සර්. එතකොට වෙන්න දේවල් ගැන හිතන්න එපා. data link layer එකේදී වෙන දේ ගැන පැහැදිලි කරගන්න ඔළුවට ගන්න වෙන දේවල් හිතන්න එපා. එක එක අන්ත ගැන හිතන්න එපා. data link layer එකේදී වෙන්නේ මේකයි. ඔළුවට ගන්න එක. ආ සර්. thank you සර්. welcome. දැන් ඊළඟට අපි අද කතා කරන්න යන්නේ network layer එක ගැන. පොඩ්ඩයි network layer එක ගැන කතා කරද්දී ඔයාලා අපි දාමු අනිත් ස්ක්‍රීන් එකට දාගමු මට ඔයාලගේ එතකොට නම් ටික ඔක්කොම දැම්මනේ. නෑ සර් පොඩ්ඩකින් දැන් මතක් වුණා. හරි ෂෝ. 3 දෙනයි දාලා තියෙන්නේ. සඳලි තාරකා කියන ළමයා දාලා තියෙනවා. රාශිනි ශාරුකා කියන ළමයාත් දාලා තියෙනවා. අසුන්ත රොෂාන් කියන ළමයාත් දාලා තියෙනවා. GW සොනාලි හංසිකා සහ බිනරි චාරුණී දාලා තියෙනවා. කොහෙද උඩ අපේ මේ මිහිරානි සඳුනිකා දාලා නැහැ. සඳුනි කල්පනා දාලත් නැහැ. දැන් තමයි දාලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න පුතා.
මොකක්ද ෂෙයාර් ස්ක්‍රීන් එකේ පේන්නේ දැන්? බ්ලැක්බෝඩ් එක. නෑ. දැන් මොකද්ද පේන්නේ? නිකන් කහ පාට එකක් ගියා වගේ දැක්කද? ඔව් සර්. ඔව් සර්. ඔව් හරි right. ඕකේ. හොඳයි. ජාල ස්තරය. මාතෘකාව ලියා ගන්න ජාල ස්තරය. network link layer. network layer. network layer. ජාල ස්තරය. මේ ජාල ස්තරය ගත්තාම ඉස්සෙල්ලා කියන්නේ මේ ජාල ස්තරයේ ඉන්න දෙපැත්තේ ඉන්නේ කවුද? දැන් ස්තර ටික දැනගෙන ඉන්න ඕන මේ වෙද්දි ස්තර ටික මතක තියෙන්න ඕන හැබැයි. හොඳද? ලේයර්ස් ටික මතක තියෙන්න ඕන. පස්සේ මතක තියා ගන්නවා කියලා බෑ. මේකට මං ලස්සන වචනයක් දෙන්න. මේ ටික මතක තියාගන්න. right. ලස්සන වචනයක් දෙන්න මේ ටික මතක තියාගන්න. මොකද්ද දැන් මේ නෙට්වර්ක් ලේයර් එකට දෙපැත්තේ ඉන්න දෙන්න කවුද? ඩේටා ලින්ක් ලේයර් එකයි ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක. හරියට ඩේටා ලින්ක් ලේයර් එකයි ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකයි. එතකොට මෙයා මේ නෙට්වර්ක් ලේයර් එක මේ දෙන්නත් එක්ක සම්බන්ධයි. විතර. හරිද? මේ නෙට්වර්ක් ලේයර් එක මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක එක්කයි ඩේටා ලින්ක් ලේයර් එක එක්කයි නිතරම සම්බන්ධයි. ඒක හොඳට මතක තියාගන්න. හැම ලේයර් එකක්ම තමන්ගේ දෙපැත්තේ ඉන්න අසල්වැසි ස්තර දෙකයි සම්බන්ධයි. එතකොට මොකද්ද මේ නෙට්වර්ක් ලේයර් එක කියන්නේ? මොකද්ද මේ නෙට්වර්ක් ලේයර් එකේ සිද්ධ කෙරෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු ඩේටා ලින්ක් ලේයර් එක මම කිව්වා මොනවා සම්බන්ධවද කටයුතු කරන්නේ? ලෝකල් ඒරියා නෙට්වර්ක් එක සම්බන්ධ. මේ තියෙන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. මේ තියෙන්නේ ස්විච් එක. මේ තියන්නේ ස්විච් එකට ඇතුලේ ස්විච් එක ඇතුලේ සම්බන්ධ වෙලා තියෙන පොඩි පොඩි කම්පියුටර්ස් රයිට්. අපි හිතමු ඔෆිස් එකක් කියලා. මේ තියෙන්නේ කම්පියුටර්ස්. එතකොට මෙයාගෙන් මේගොල්ලන්ට සම්බන්ධතාවය කොහොමද ලැබෙන්නේ? කොහොමද සම්ප්‍රේෂණය වෙන්නේ? මේගොල්ලන්ට මොන වගේද? මේ යන්නේ මොනවද? නිල් පාට. ඩේටා අරන් යන්නේ මොන වගේද? ෆ්‍රේම් විදියට. ඔව්. මෙන්න මේ ෆ්‍රේම්ස්. ෆ්‍රේම්ස් තමයි යන්නේ. මේ ෆ්‍රේම්ස් වල මේ කන්වර්ෂන් එක වෙන්නේ කොහේද? මෙන්න මෙයා ඇතුලේ. ස්විච්. මේ විදියට මතක තියාගන්න. ෆ්‍රේම් එක ඇතුලේ තියෙන්න ඕන එක ඔයගොල්ලෝ දන්නවා. මම ආයෙ එක අඳින්න යන්නේ නැහැ. හරි මෙතන මට අඳින්න ඉඩක් නැහැ. රයිට්. මම එකක ලිව්වා data frame කියලා. රයිට්. මේ කන්වර්ෂන් එක වෙන්නේ මොකද්ද මේ data කන්වර්ෂන් එක වෙන්නේ කොහේද? ස්විච් එකේදී. data කන්වර්ෂන් එක වෙන්නේ ස්විච් එකේදී. ඒක මතක තියාගන්න.
මෙන්න ලෑන් එක right දැන් මේ ලෑන් එක අපි සම්බන්ධ වෙනවා wide area network එකට wide area network එකක් කියලා කියන්නේ wide area network එකක් කියලා කියන්නේ මේ වගේ පොඩි local area network එකක්ද wide area network එකක් කියලා කියන්නේ මේ වගේ පොඩි local area network එකක්ද එහෙමද නෑ සර් ලොකුයි. නෑ wide area network එකක් කියලා කියන්නේ internet network එකක් ඒ කියන්නේ ජාල සම්බන්ධ වෙලා තියෙනවා මේ ජාල සම්බන්ධ වෙලා තියෙනවා කොහේ තියෙනවද මේ රට ඇතුළේ තියෙනවද නෑ මුළු ලෝකෙම තියෙන ජාල එකිනෙකට සම්බන්ධ වෙච්ච තැනක් තමයි මේ wide area network එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ metropolitan areas එකිනෙකට එකතු වෙච්ච තැනක්නේ wide area network එකක් කියලා කියන්නේ. මතකද එහෙම අපි කතා කරා. එතකොට මේකට අපි තව විදියට කියනවා internet network එකක්. internet network එක මොකක්ද එතකොට මේ internet network එක කියලා කියන්නේ? අන්තර්ජාලය හැදුනේත් ඕකනේ. ඕක තමයි අන්තර්ජාලය. අන්තර්ජාලය. internet network එක. එතකොට මේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකට දැන් අපි සම්බන්ධ වෙනවා. අපි මේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්නේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකේ තියෙන විවිධාකාර නෙට්වර්ක්ස්. මේ විවිධාකාර නෙට්වර්ක් සම්බන්ධ වෙලා තියෙන්නේ මොනවයින්? රවුටර්ස් වලින්. මේ නෙට්වර්ක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද රවුටර්ස් වලින්? මේ වෙනකොටත් ලෝකේ රවුටර්ස් මිලියන ගාණක් රාජකාරිවල යෙදෙනවා. මේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකේ මේ සම්බන්ධ වෙලා තියෙන රවුටර්ස් වලින්. මේ කොළ පාටින් මං අඳින්නේ රවුටර්ස්. හරි. මේ රවුටර්ස් වලින් කනෙක්ට් වෙලා තියෙන පොඩි නෙට්වර්ක්ස්. මම මේ රවුටර්ස් වලින් කනෙක්ට් වෙච්ච පොඩි නෙට්වර්ක්ස් මේ විදියට අඳිනවා. මෙහෙම. මේ සුදු පාට රවුම ඇතුලේ කම්පියුටර්ස් කීපයක් තියෙනවද? එහෙම මතක තියාගන්න. ওই විදියට. සුදීප එන්නේ දැන්. කමන්නේ. මෙන්න මේ විදිය. දැන් පේනවද මේ රවුටර්ස් එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය? මේ රවුටර්ස් එකිනෙක සම්බන්ධ. රවුටර්ස් මම මේ උදාහරණයක් විදියට මේ සුදු පාටින් ඇඳි පොඩි නෙට්වර්ක් එකක්. මේ රවුටර් එකත් එක්ක තියෙන පොඩි නෙට්වර්ක්ස් කීපයක්. සුදු පාටින් තියෙන එක නෙට්වර්ක් එකක්. මං n කියලා දාන්න. n. ඔය වගේ n ගොඩක් තියෙනවා. Sudeepa, good morning. Sudeepa, good morning. මොකද උනේ සුදීප? නින්ද ගියාද?
ඔය ක්ලාස් එකට එන වෙලාවද? නින්ද ගියාට මටත් කෝල් එකක් දීලා නේ නින්ද ගියේ. නේද? සුදීප. නින්ද ගියාට සුදීප නින්දාගත්තේ මටත් කෝල් එකක් දීලා නේද? ඒකට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ ටික බලමු. මම ඔයාලට ඊට පස්සේ කෝල් කරා. එතකොට හොඳටම නිදි ඇති. මොකද අද මට ක්ලාස් එක පටන් ගන්න පරක් වුණා පුතේ. ඔයාට වෙච්ච දේම මටත් වුණා. කවදාවත් නොගින් කලාම ඇහුනෙත් නැහැ. ඔයාට වෙච්ච දේ මටත් වුණා. ඒ පාර මම ඔයාට කෝල් කරා ආන්සර් කරේ නැහැ නිදි ඇති. කමක් නැහැ. දැන් හරි ආවනේ. ඔයාගේ ප්‍රශ්න ටික මම බැලුවා. ප්‍රශ්නට උත්තර බැලුවා. දෙවෙනි ප්‍රශ්නේ එක තැනක වරද්දන් තියෙනවා. අනිත් ටික හරියටම කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ නියමයි. හොඳටම කරලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ එක තැනක පොඩි වැරද්දක් කරන් තියෙනවා පුතේ. මං කියන්න යන්නේ නැහැ වැරද්ද මොකද්ද කියලා. හොයාගන්න. හොයාගෙන මට දාන්න. ඔයාට පුළුවන් හොයන්න. රයිට්? අනිත් එක හොඳටම කරලා තියෙනවා. ඒ ගැන කතා කරන්න කිසිම දෙයක් නැහැ. රයිට්? මේ වගේ පොඩි නෙට්වර්ක්ස් තියෙනවා. ඒ රවුටර් එකෙන් මේ සම්බන්ධ වෙච්ච නෙට්වර්ක්ස් මේ තියෙන්නේ. පොඩි නෙට්වර්ක්ස්. ඔය වගේ මේ රවුටර්ස් අතරේ රවුටර්ස් වලින් සම්බන්ධ වෙච්ච පොඩි නෙට්වර්ක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි මෙහෙම හිතමු. මෙන්න මේ තියෙන නෙට්වර්ක් එකේ තියෙන එක කම්පියුටර් එකේ. අපි ඒක චූටියට ඇඳගමු. මේ නෙට්වර්ක් එකේ තියෙන එක කම්පියුටරයක්. මේ තියෙන මෙයා. අපි හිතමු මේ කාගේ කම්පියුටරේද? අපි මෙහෙම හිතමු මේ සොනාලිගේ කම්පියුටරේ කියලා මේ තියෙන්නේ. රයිට්? මේ තියෙන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. දැන් මේ අපේ මේ තියෙන්නේ මෙතන මම LAN එකක් පෙන්නලා ලොකු කළා. ඒ ලොකු කරපු වගේ පොඩි එකක් මේ තියෙන්නේ LAN එක. අපි මේක දාමු සොනාලි කියලා. සොනාලි කියලා දාමු. මේ ඉන්නේ සොනාලි. රයිට්? දැන් සොනාලිට ඕන data එක සොනාලිට ඕන මොන හරි සොනාලිගේ යාළුවෙක් ඉන්නවා. සොනාලිගේ යාළුවෙක් ඉන්නවා කොහෙද? සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ ඉන්න සොනාලිගේ යාළුවෙක්. මෙතන තමයි මේ සිංගප්පූරුවේ සම්බන්ධ වෙච්ච එක රවුටර් එකක් තමයි මේ තියෙන්නේ. ඒ රවුටර් එකෙන් බෙදලා ගින් තිනවා පොඩි නෙට්වර්ක් එකක්. රයිට්? මෙන්න මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක ඇතුලේ තමයි සොනාලිගේ යාළුවා ඉන්නේ. මෙන්න මෙතන. මේ තමයි කම්පියුටර් එක. හරිද? එතෙන් දැන් සොනාලි මොකද්ද කරන්නේ? සොනාලි කෝරේ ට්‍රිප් එකක් ගිහිල්ලා ගත්තු ලස්සන ෆොටෝ එකක්. අරගෙන මේ තමයි ෆොටෝ එක. මේකේ මීටට ලස්සන පින්තූරයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය ෆොටෝ එක අරගෙන මේක යවනවා යාළුවට. ඉතින් මේ යාළුවට මේක යන්නේ කොහොමද? යාළුවට මේක යනකොට ඉස්සෙල්ලම මේක බිට් වලට කැඩෙනවා මෙතෙන්දී. ආගේ කම්පියුටර් ඇතුලෙන් පිට වෙද්දි කැඩෙනවා බිට් වලට. බිට් වලට කැඩලා බිට් වලින් පිට වෙනවා. බිට් වලින් පිට වෙලා මොකක්ද වෙන්නේ? බිට් වලින් පිට වෙලා ඉවරලා. බිට් වලට කැඩිලා බිට් වලින් පිට වෙලා මේ වයර් එක ඇතුලේනේ දැන් යන්නේ. වයර් එක ඇතුලේ යනකොට මොකක්ද වෙන්නේ? මෙයා ලස්සනට හදා ගන්නවා ෆ්‍රේම් එකක්. data frame එකක්. data frame එක හදාගෙන තමයි යන්නේ. data frame එක හැදෙනවා කියන්නේ මොකද්ද? මෙතෙන්දී මගද ඉන්න පොඩි ඔය මේ පොඩි ආයතන තියෙනවා. පළවෙනි ආයතනයෙන් කරන්නේ මොකද්ද? ටග් ගාලා ෆ්‍රේම් එක හදලා මේක යන්න ඕන කාටද කියලා මේ අර හෙඩ එකයි ට්‍රේල් එකයි ගහලා මේක එන්නේ මෙන්න මෙයාගෙන් මේක යන්නේ මෙන්න මෙයාට කියලා ටක් ගාලා ඇඩ්‍රස් ටික දානවා. දාලා අර මං කිව්වේ දෝෂ හොයන්න විස්තර ටිකක් ඒ ටිකක් දානවා ට්‍රේල් එකට. ගහලා යවනවා. යන්න කියලා. යනවා මේක දැන්. කොහෙටද යන්නේ?
මේක යනවා රවුටර් එකට. රවුටර් එකට යනවා. රවුටර් එකට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? රවුටර් එකෙන් මේ ටික ඔයා හිතනවාද මේ ෆ්‍රේම් එක ඒ විදිහටම යයි කියලා? නෑ. මේ ෆ්‍රේම් එක කැඩෙනවා පැකට් වලට. ෆ්‍රේම් එක කැඩෙනවා පැකට් වලට. ඩේටා පැකට් වලට. ඒ කියන්නේ මොවාගේ මේ පින්තූරේ කෑලි 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 වලට කැඩෙනවා සොනාලි. කැඩිලා මෙයාට කියන්නේ මොකද්ද? මං හසුරුව. මේ කඩපු පැකට් ටික මෙයා එක එක පාරවල් වලින් යවනවා. සිංගප්පූරුවට යන්න එක එක පාරවල් වලින්. එක කෑල්ලක් යනවා මේ පාරේ. එක කෑල්ලක් යනවා මේ පැත්තේ. ඒ යවන්න කලින් බලනවා මේ කෑලි ටික යවන්න තියෙන හොඳම පාරවල් ටික මොනවද? මේ පැකට්ස් ටික යවන්න තියෙන හොඳම පාරවල් ටික මොනවද? ට්‍රැෆික් අඩු පාරවල් මොනවද? ඉක්මනට යන්න පුළුවන් පාරවල් මොනවද? එහෙම බල බල ඉක්මනට යවන්න තියෙන පාරවල් වල මේක යවනවා. ඔන්න එකක් යනවා මේම ගිහිල්ලා මේම ගිහිල්ලා එක සෙට් එකක් කොහොම ගිහිල්ලා මේක ඉට්ටුවට එනවා දැන්. මග ඉන්න අනිත් කට්ටිය එනකන්. එහෙම හිතා ගන්නකො. හරිද? මෙහෙන් යනවා තව එකක්. ඕම ගිහිල්ලා මේම ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේම ගිහිල්ලා තව සෙට් එකක් ගිහිල්ලා මග ඉන්න දැන් කට්ටිය සෙට් වෙනවා මෙතෙන්ට. හරිද? එහෙම හිතාගන්න. එහෙම නැතුව මේක පැහැදිලි කරන්න බෑ. right? තව ටිකක් යනවා. සොනාලිගේ පින්තූරේ තව කෑල්ලක් යනවා. මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලා කොහොම ගිහිල්ලා ආයි මේ පැත්ත නෑ. මෙහෙම යමු කියමු. මෙහෙන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආයි මෙතෙන්ට සෙට් වෙනවා. ඔන්න දැන් කට්ටිය ඉන්නවනේ. ආපු කට්ටිය ඔක්කොම මෙතන මේ හන්දියේ ඉන්නවා. හරිද? හන්දියේ ඉඳලා සෙට් වෙනවා. හන්දියේ ඉඳලා සෙට් වෙලා මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට යන්නේ. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට යනකොට කවුද ඉන්නේ? ස්විච් එකක් ඉන්නවා. ස්විච් එක මොකද කරන්නේ? මේ ටික දැන් එකට එකතු කරගන්න ඕනේ. එකට එකතු කරගෙන ෆ්‍රේම් එකක් ගහගන්න. ෆ්‍රේම් එකට ගහලා යවනවා මෙතෙන්ට. තොනාලිගේ කම්පියුටරේට. තොනාලිගේ කම්පියුටරේට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? නෙට්වර්ක් කාඩ් එක ළඟදී මොකද්ද වෙන්නේ? අර ෆ්‍රේම් එක ඊට පස්සේ කැඩෙනවා බිට්ස් වලට. බිට්ස් වලට කැඩලා ලස්සනට එනවා සොනාලිගේ කම්පියුටරය ඇතුළට. සොනාලිගේ කම්පියුටර් එක ඇතුළට ඇවිල්ලා සොෆ්ට්වෙයාර් එකෙන් පෙන්නනවා අන්න සොනාලිගේ නෙවෙයි යාළුවගේ කම්පියුටර් එක ඇතුළට. පෙන්නනවා ලස්සනට මෙන්න පින්තූර. අර යපු එකම ලස්සනට මේ පැත්තේ පෙන්නනවා. තේරුණාද මොකද්ද වෙන්නේ කියලා? කතාව තේරුණාද? ඔව් සර් තේරුණා. දැන් මේ පැකට්ස් බිට්ස් ෆ්‍රේම්ස් කියන දේ තවත් පැහැදිලිද? ඔව් සර්. එච්චරයි. එතකොට මොකද්ද මේ නෙට්වර්ක් ලේයර් එකේදී වෙන්නේ? නෙට්වර්ක් ලේයර් එකේදී මොකද්ද වෙන්නේ? දැන් කියන්න. data packets විදියට කියන්නේ. ඔව්. data packet විදිය. data packet බවට හැරෙනවා නෙට්වර්ක් ලේයර් එකේදී. data packet බවට හැරෙනවා නෙට්වර්ක් ලේයර් එකේදී. හැරිලා මොකද්ද වෙන්නේ? මාර්ගකාරක කියන්නේ මේ රවුටින් වෙනවා. මෙතෙන්දි වෙන්නේ රවුටින් වීම. මාර්ගකාරක. මොනවාද මං හසුරු වලින් මාර්ගකාරක හරහා මේක යවනවා. පහසුම පාරේ තමයි යන්නේ. පැකට් වලට කැඩෙනවානේ. පැකට් වලට කැඩලා ලේසි කියන්නේ යන්න පුළුවන් කිට්ටුම ට්‍රැෆික් අඩුම පාරවල් වල බලලා මේ පාරවල් ටික යවනවා. මෙහෙන් යන්න. ඕක මෙහෙන් යන්න කියලා යවනවා. ගිහිල්ලා මේක හැබැයි බොහොම ෂණිකව මේ අපි ඇස්පිය ගහන කාලෙටත් වඩා අඩු කාලෙකදී මේ සියල්ල වෙනවා. right? අර මගදී කට්ටිය නවත්තගෙන ෆ්‍රේම් හදලා ටක් ගාලා මේ ඩේටා ටික අරගෙන ෆ්‍රේම් එකකට ගහලා දෙපැත්තට හෙඩර් එකකුයි ට්‍රේල් එකකුයි ගහලා හෙඩර් එකට ගහනවා ඇඩ්‍රස් එක ට්‍රේල් එකට අනිත් එරර් රෙකෝඩ්ස් ටික ගහලා ටක් ගාලා යවනවා වයින් කරලා යවනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. හැබැයි අපිට පේන්නේ නැහැ මේක. බෑක් එන්ඩ් එකේ වෙන දෙයක්. කේබල් එකක් ගලවලා මෙහෙම හෙල්ලුවා කියලා ওই ටික වැටෙන්නේ නැහැ කැලි ටික. වෙන්නේ ඕකයි. අපි හිතුවට අපි මෙහෙම ලස්සනට වඩලා කතා කරාට ඕක විදිහට තමයි වෙන්නේ. right. ඔන්න
දැන් මෙතන ෆ්‍රේම් එක හැදෙනවනේ. ෆ්‍රේම් එක හැදෙනවා සෝරි පැකට් එක හැදුනනේ. පැකට් එක හැදුනා වගේම තව දෙයක් වෙනවා. මොකක්ද වෙන්නේ? මෙතෙන්දී දැන් මේ රවුටර්ස් තියෙන්නේ දැන් රවුටර්ස් එතකොට කම්පියුටර්ස් මෙතන මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකේදී තියෙන්නේ කොහෙද? අපේ මේ ඔෆිස් එක ඇතුලේ තියෙන කම්පියුටර්ස් ටිකක්ද ගෙදර තියෙන කම්පියුටර්ස් ටිකක්ද නෑ වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන්නේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකක්. අන්තර්ජාලයක්. ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකේදී මේ දැන් සොනාලිගේ යාළුවා ඉන්නේ කොහෙද? සිංගප්පූරුවේ. සොනාලි ඉන්නේ ලංකාවේ. එතකොට දැන් මේ අපි විවිධ භූගෝලීය ප්‍රදේශවල තියෙන පරිගණකමය උපාංග හඳුනා ගන්න යම්කිසි විශේෂිත තාක්ෂණයක් භාවිතා කරන මේ ජාලකරණයේදී මොකක්ද ඒ තාක්ෂණය? මොකක්ද ඒ තාක්ෂණය? මොකද්ද සර්? අයිමත් කියන්නේ හුන්නේ. ඔව්. වයිඩ් ඒරියා නෙට්වර්ක්ස් වලදී. නෑ අපි වයිඩ් ඒරියා නෙට්වර්ක් එක තමයි වයින් කරන්නකෝ. විවිධ භූගෝලීය ප්‍රදේශවල පිහිටි පරිගණක වල අනන්‍යතාව තහවුරු කරගන්න. නැට් අපි තාක්ෂණයද? මොකද්ද? කියන්න සර්. නෑ ඔයා කියන තාක්ෂණය කියන්නකෝ. නෑ රවුටර් වල තියෙන අර නැට් තාක්ෂණය කියලා. නෑ. විවිධ භූගෝලීය ප්‍රදේශවල පිහිටි පරිගණක හඳුනා ගන්න. පරිගණකවල අනන්‍යතාව තහවුරු කරන්න අපි පාවිච්චි කරන තාක්ෂණයක්. පරිගණක සහ පරිගණකමය උපාංගවල අනන්‍යතාව තහවුරු කරගන්න. හඳුනා ගන්න. ක්‍රැක් කරගන්න. මොකක්ද ඒ තාක්ෂණය? MAC address. නෑ. MAC address එකෙන් පිටට ගියේ ඇයි අපි? මතක් කරන්න කලින් පාඩම් චන්ද්‍රිකා තාක්ෂ. චන්ද්‍රිකා ලංකාවෙන් කියලා දැන් ගොඩක් දවස්. fiber optic නෑ. ටෙලිකමියුනිකේෂන් මෙතඩ් එක. නෑ. ඔය උත්තරේ දුන්නොත් මම තෑග්ගක් දෙනවා. සුදීප උත්තරේ ඕන මට කොහොමද? තෑග්ගක් දෙනවා. ක්ලාස් එක පටන් ගත්තා. සිග්නල් අවුල්. සුදීප දැන් ඔයාලට පේනවද මේ ෂෙයා එක? මේ ෂෙයා කරපු ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? හරි. මෙතන තියෙන්නේ මේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් එකක්. හරිද? මේ LAN එකක් වෙනම තියෙනවා ලොකුවට ඇඳලා. ඒක ටිකක් මේ LAN එක ටිකක් ලොකු කරලා පෙන්නන්න එකක් ඇඳ. මේ වගේ LANs තියෙනවා මේ සුදු පාටෙන් රවුන්ඩ් කරලා තියෙන ඒ LANs. හරිද? routers වලින් කනෙක්ට් වෙච්ච LANs නොයි. ඔතන මේ මෙට්‍රොපොලිටන් ඒරියාස් උත් තියෙන්න පුළුවන්. දැනට LANs ටිකක් කියලා අපි අරගත්තා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මට කියන්න සුදීප විවිධ භූගෝලීය ප්‍රදේශවල පිහිටි පරිගණකමය උපාංග වල අනන්‍යතාව තහවුරු කරගන්න. පරිගණක හඳුනා ගන්න. තාක්ෂණයක් හඳුන්වලා දුන්නා. තාක්ෂණය. හරි? මොකක්ද ඒ තාක්ෂණය? ශුද්‍ර තරංගත් එක්ක මේ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීම. චන්ද්‍රිකා තාක්ෂණයෙන් කොහොමද පරිගණකයක් හඳුනගන්නේ? හිතන්න දැනක්. ICMP. මොකක්? හරියට හරි සුදීප. හරියට හරි. ටැග් හම්බ වෙන සුදීපට. සුදීපට හම්බ වෙන ටැග්. ඈ? RIP සුදීප උත්තරේ දීලා ඉවරයි. MP නේ. ඈ? දැන් ටැග් දෙන්නේ කාටවත්. ක්ලාස් එක පටන් ගත්තේ කවද්ද? මතක් කරනවා. සුදීපට හම්බ වෙන ටැග්. මට ලොකු ටැග් දෙන්න සල්ලි නැහැ. ටැග් එකක් හම්බ වෙන සුදීපට.
ලියලා තියාගන්නකෝ. මතකුත් කරන්න. ආ RIP කියලා එකකුත් තියෙන නිසා ICMP කියලා. IP address. ඕක තමයි තාක්ෂණය. අපි ඉගෙන ගත්ත මතකද නියමාවලිය කියන්නේ? ඇයි මේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියලා එක හඳුන්වලා දුන්නේ? මොකටද ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන නියමාවලිය හඳුන්වලා දුන්නේ? IP address මොකටද හඳුන්වලා දුන්නේ? ඉන්ටර්නෙට් කියන්නේ අන්තර්ජාල ඉන්ටර්නෙට්වර්ක් එකක් හඳුනා ගන්න තමයි. ඉන්ටර්නෙට්වර්ක් එකක තියෙන පරිගණකමය උපාංග හඳුනා ගන්න තමයි IP address එක හඳුන්වලා දුන්නේ. දැන් ඇතිද? ඇති සර්. ඇතිනේ. ඇති කියලා නේ රචන කිව්වේ. ආරචන ඔව් සර්. ඔව් තමයි. IP address එක හඳුන්වලා දුන්නේ ඒකට. මතකද? මතක් කරලා බලන්න නියමාවලිය ගැන කතා කරද්දී. නියමාවලිය ගැන කතා කරද්දී මතක් කරලා බලන්නකෝ. අපි local area networks වලට MAC එක පාවිච්චි කරා. MAC address එක. MAC address එකේ කිසිම ගැටලුවක් වුණේ නැහැ local area networks වල. බලන්න මතක් කරලා බලන්න නියමාවලිය ගැන කතා කරා. මේ IP එක හඳුන්වලා දුන්නේ මොකද? හේතුව මේ අන්තර්ජාලය කිව්වම අපි මේ දැන් බලන ඉන්ටර්නෙට් එක ගැන හිතන්න එපා. අන්තර්ජාලය කියලා කියන්නේ ඉන්ටර්නෙට්වර්ක් එකක්. ඉන්ටර්නෙට්වර්ක් එක කියන එක හිතා ගන්න. ඉන්ටර්නෙට්වර්ක් එකක තියෙන පරිගණකවල අනන්‍යතාවය හඳුනා ගන්න තමයි මේ IP එක හඳුන්වලා දුන්නේ. එහෙනම් මොකද්ද දැන් මෙතෙන්දි මූලික වෙන්නේ? මේ අපි හදාගත්තු පැකට් එකට ඉස්සෙල්ලා අන්තර්ගත කරේ මොකද්ද? ෆ්‍රේම් එකේදී අන්තර්ගත කරේ මොකද්ද? MAC address එක. දැන් මේ අපි හදාගත්තු මේ පැකට් එකට, ඒ කියන්නේ රවුටර් එකේදී හදාගත්තනේ පැකට්ස්. ඒ පැකට් එකට ගහනවා මොකද්ද? හෙඩර් එකට යවන කියන්නේ යවන්නාගේ IP address එක. ඒ කියන්නේ යවන රවුටරේ මොකද්ද මේ රවුටර් එකෙන් යන්නේ? දැන් සොනාලිට අයිතිව තියෙන්නේ මෙන්න මේ මම X කියන රවුටර් එක. හිතන්නකෝ. X කියන රවුටර් එකේ IP address එක දාන්න. ඊළඟට මෙන්න මෙයාගේ මේ කම්පියුටර් එකේ අදාළ IP address එක දාන්න. දාලා යවන්න. පැහැදිලිද? මෙතන හෙඩර් එක විතරයි වැටෙන්නේ. පැකට් එකේදී හෙඩර් එකට ගහනවා යවන්නාගේ IP address එක. ලබන්නාගේ IP address. ගාලා යවනවා. ඒ කියන්නේ මොකද්ද මෙතෙන්දි වෙන්නේ? logical address එකක්. තාර්කික ලිපිනයක් මෙතෙන්දි තාර්කික ලිපිනයකට පරිවර්තනය වෙනවා. තාර්කික ලිපිනයක් අන්තර්ගත කරනවා මෙතෙන්දි. තාර්කික ලිපිනයක් කියලා කියන්නේ IP address එක. එහාට යන්නේ මොකෙන්ද? IP එකෙන්. ඇයි? මොන පැත් කොහේ තියෙනවද දන්නේ නැහැනේ. වෙන ජියෝග්‍රැෆිකල් ලොකේෂන් එක වෙන භූගෝලීය ප්‍රදේශයක තියෙනවා. එතකොට කොහොමද? අර IP එකෙන් තමයි මේක හොයාගෙන යන්නේ. යන හැම පැකට් එකේම දානවා මේක. මෙන්න මේ IP එකෙන් යන්නේ. මේ IP එකට තමයි ලැබෙන්නේ. මේ අරගෙන යන්න. අරගෙන යන්න. තියෙන පහසුම පාරවල් දැන් රවුටර් එකෙන් කරන්නේ මොකද්ද? රවුටින් කියන්නේ මොකද්ද? තියෙන පහසුම පාරවල් වලින් තමයි යන්නේ. පාරවල් ටික හොයලා ඇලොකේට් කරනවා. ඔයා යන්න මේකෙන් මේක ගියාම ඉක්මනට යන්න පුළුවන්. මේ පාරෙන් යන්න. ඔයා යන්න මේ පාරේ. මෙහෙම යන්න. ඉස්සෙල්ලා යවන්නේ මෙතෙන්ට මේ රවුටර් එකට. එතකොට මේ රවුටර් එකෙන් බලනවා ඊළඟට යන්න තියෙන හොඳම පාර මොකද්ද කියලා. එහෙම තමයි කරන්නේ. මෙයා කියනවා මෙන්න යන්න මේ රවුටර් එකට. හොඳම පාර මොකද්ද යන්න? මෙයා කියනවා මෙන්න මේකෙන් යන්න මේකේ ට්‍රැෆික් අඩුයි. යවන්න. ඊපස්සේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිල්ලා බැලුවාම මෙයාගෙන් තියෙන පාරවල් දෙකක්. මේකෙත් පුළුවන් මේකෙත් පුළුවන්. මෙයා බලනවා රයිට්. මේකේ ට්‍රැෆික් අඩුයි. යන්න මේ පාරේ. මෙතෙන්ට ආවට පස්සේ බලනවා අපහු. මේකේ මේ එතකොට පාරවල් දැන් දෙකක් තියෙනවා. මේ පැත්තට ගියත් මේ පැත්තට ගියත්. අපි හිතමු මෙයා මේ පැත්තේ අනේක ලේසි. එක රවුටර් එකකින් තියෙන ඉස්සරහට මේකේ ගියත් තව මේ රවුටර් එකකුත් තියෙන තව එකකුත් තියෙන. මෙයා බලන ට්‍රැෆික් අඩු මොන පැත්තේද?
මේ පැත්තට ගියොත් ට්‍රැෆික් වැඩි වෙන්න පුළුවන් ලොකු හන්දියන්නේ right මෙහෙම ගියොත් කෙලින් මේක යන්න මෙතනට යන්න මේකේ අඩුයි කියලා මේක යන්න ওই විදියට පැකට් ටික පාරවල් බල බල යනවා රවුටර් එක කරන්නේ ඒක මං හසුරුව කියන්නේ ඒක එතකොට අර IP එක බලුවා යවුවා එච්චරයි තේරුණාද දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද කියලා ඔව් සර්. එතකොට මෙතෙන්දි පාවිච්චි වෙනවා නියමාවලි ප්‍රධාන නියමාවලි දෙකක් පාවිච්චි වෙනවා මෙතෙන්දි මොකද්ද මෙතෙන්දි පාවිච්චි වෙන ප්‍රධාන නියමාවලි දෙක එකක් තමයි IP version 4 එක අනිත් එක IP version 6 ඔය කියන නියමාවලි දෙක පාවිච්චි වෙනවා මෙතෙන්දි දෙකම පාවිච්චි වෙන්න පුළුවන් right මොකක් නැතත් IP version 4 එක යනවා IP version 4 එක නැති වුණොත් මදි වුණොත් IP version 6 එකත් පාවිච්චි වෙනවා එතකොට මට කියන්න මෙතෙන්දි භාවිතා වෙන උපාංග මොනවද මේ ස්තරයේදී භාවිතා වෙන උපාංග මොනවද රවුටර් එකක් නෙමෙයි ඉතින් රවුටර් එක තමයි මෙතෙන්දී භාවිතා වෙන ප්‍රධානම ඊළඟට තව උපකරණයක් භාවිතා වෙනවා layer 3 switch කියන එක layer 3 switch කියන එක ප්‍රධානම භාවිතා වෙන රවුටර් එක අපිට ප්‍රශ්නයක් ඇහුවොත් රවුටර් එක කියලා ලිව්වම හොඳටම ඇති layer 3 switch එකක් පාවිච්චි වෙනවා සමහර routers වලට කියනවා layer 3 switch කියලා layer 3 switch කියන එකත් ලියන්න නමුත් ප්‍රධානම භාවිතා වෙන්නේ router එක මං හසුරුව දැන් තේරුණාද මේ මග හැසිරෙන විදිය මං හැසිරෙන විදිය නෙමෙයි network එකේ පාරවල් ටික හැසිරෙන විදිය ඔව් සර් තේරුණා. දැන් අර සොනාලි වාක්‍යයක් ගැන කතා කරන්නේ ඔව් සර්. ඉස්සෙල්ලා දැන් ඒ වාක්‍යයට වඩා මේක තේරුණාද ඔයාලට ඔව් සර්. එච්චරයි මට වෙන්නේ මේක තමයි තුන්වෙනි ලේයර් එකේදී තුන්වෙනි ස්තරයේදී සර් මේ RIP ඒ කියන්නේ ප්‍රොටෝකෝල් එකක් තියෙන routing information protocol කියලා ඒ මොන ඔව් ICMP කියලා තියෙනවා. ඔව් තියෙනවා එකේ. මෙතෙන්දි පාවිච්චි වෙනවා මෙතෙන්දි ඕකට ඔය කියන ටිකට අමතරව ඔය third layer මේ third layer එකේදී IP version 6 and 4 වලට අමතරව පාවිච්චි වෙනවා ICMP එතකොට ARP RIP IGMP කියන protocols හරිද හැබැයි අපිට වැදගත්ම වෙන්නේ මේ IP version 4 කියන එකයි IP version 6 කියන එකයි තේරෙනවද ඊට අමතරව ICMP ත් යනවා ARP ත් යනවා RIP ත් යනවා IGMP ත් යනවා මම ඒ ටිකේ තේරුම් ටික දෙන්නම් මොනවද කරන්න කියන ටිකක් දෙන්නම් ඒක අපිට ලොකුවටම වැදගත් වෙන්නේ නැහැ අපිට ප්‍රධානම වැදගත් වෙන්නේ මේ IP version 4 සහ 6 කියන එක. right? ඒ දෙක ලිව්වහම ඇතිනේ විභාගයට આવොත්. ඒ දෙක ලිව්වම ඇති. ඊට ඒ දෙක ලියලා ඊට කියන්නේ මේ ගැන විස්තරයක් ආවොත් ඒ දෙක ලියලා ඊට අමතරව මේ ICMP ARP RIP IGMP පාවිච්චි කරනවා කියලා ලියන්න. මම මේවයි වර්ඩ් එක දෙන්නම්. ප්‍රධානම IP version 4.6 තමයි පාවිච්චි වෙන්නේ. ඒක ඔප්පු වෙලා පේනවා මෙතනින්. ඇයි? මෙතන මොකද්ද වෙන්නේ? මේ ප්‍රධානම වෙන්නේ විවිධ භූගෝලීය ප්‍රදේශ අතර පරිගණක සම්බන්ධ වීම. ඒ සම්බන්ධ වීමේදී මොකද්ද ප්‍රධානම අවශ්‍ය? IP. ඔව්. ඒක තමයි මුලින්ම වෙන්නේ. ඒ දේ තමයි මුලින්ම වෙන්නේ. මං කියලා දෙන්නම් ICMP කියන එක ඔතන ප්‍රධානම වැදගත් වෙන ඊළඟ එක තියෙන්නේ ICMP. මං කියන්නම් ICMP එකනොත් මොකද්ද වෙන්නේ කියන එක මං කියලා දෙන්නම්. ඒ ගැන ලියද්දි මං කියලා දෙන්නම්. right? මේ කතාව අපි හසුරවාගෙන ඉන්න ඕන හරියට. දැන් මං හිතන්නේ තේරුණා මොකද්ද වෙන්නේ කියලා. එතකොට මේ ස්තරයේදී කරන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. දැන් අපි ස්තරය ගැන කතා කරන්නේ. දැන් මේ කියපු දේවල් අනුව මේ ස්තරයේදී කරන ප්‍රධාන කාර්යයන් තුනක් නෙවෙයි හතරක් තියෙනවා. මට කියන්නකෝ බලන්න මේ ස්තරයේදී කරන ප්‍රධාන කාර්යයන් හතර මොනවද? මේ කතා කරපු දේවල් අනුව.
ජාල ස්තරයේදී කරන ප්‍රධාන කාර්යයන් 4ක්. මේ අපි ඇඳලා කතා කරපු දේවල් අනුව කියන්න. ජාල ස්තරයේදී වෙන ප්‍රධාන කාර්යයන් 4ක්. ගමන් කරන්න සුදුසු මාර්ගයක් හොයා ගන්නවා. සම්පේෂණය කරන ලිපිනයක් හඳුනා ගන්නවා. ට්‍රැෆික් එක ගන්න. දෙකක් කිව්වා සොනාලි. පාරක් හොයා ගන්නවා කියලා කිව්වා. මොකද්ද පාර හොයා ගන්න එකට කියන්නේ අපි රවුටින් කියලා. ඔව්. පාර හොයා ඩේටා ට්‍රැෆික් එකත් අඩු. ඔව්. පාර හොයා ගන්නවා. රවුටින්. ඊළඟට ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් උත් කරනවා. ස්විචින් නෙවෙයි පැකටයිසින්. එකට කියනවා පැකටයිසින්. දත්ත පැකට් කරනවා. පැකටයිසින්. දත්ත පැකට් කරනවා. ඊළඟට මොකද්ද කරන්නේ? ඉන්ටර්නෙට් වර්කින්. මුලින්ම යන්නේ ඉන්ටර්නෙට් වර්කින්. මේ ස්තරයේදී වෙන්නේ ඉන්ටර්නෙට් වර්කින්. ඒ කියන්නේ භූගෝලීය ප්‍රදේශයක පිහිටි ජාල මේ එකිනෙක මේ එක් කරනවානේ මෙතෙන්දී. එතෙන්දී මේ ජාල උපාංග වලට අපි ලොජිකල් ලොජිකල් ඇඩ්‍රස් එකක් ලබා දෙනවා. මේ ඇඩ්‍රස් එක මේ ස්තරයේදී විවිධ භූගෝලීය ප්‍රදේශවල තියෙන පරිගණක එකට එකිනෙකට එකතු කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එසේ සිද්ධ කරන අවස්ථාවේදී ඒ උපාංග වලට ඒ පරිගණකමේ උපාංග වලට ලොජිකල් ඇඩ්‍රස් එකක් අසයින් කරනවා. ඒ ලොජිකල් ඇඩ්‍රස් එක අපේ යවන පැකට් වලටත් අසයින් කරනවා. ඕක තමයි මේ ස්තරයේදී වෙන්නේ. එකක්. ඒ මොකද්ද? ඉන්ටර්නෙට් වර්කින්. අන්තර්ජාලකරණය. එක කාර්යයක්. අනිත් එක තමයි පැකටයිසින්. පැකටයිසින් කියන එක ඔයගොල්ලෝ දන්න මොකද්ද කියලා? ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන් එන ඩේටා මෙතෙන්දී පැකට් කරනවා. ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන් එන ඩේටා මෙතෙන්දී පැකට් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් එන්නේ මොනවද? මේ මොන ලේයර් එකෙන් දෙන්නේ? ඩේටා ලින්ක් ලේයර් එකෙන් එන්නේ. ඩේටා ලින්ක් ලේයර් එකෙන් එන්නේ ෆ්‍රේම්ස් උත් මෙතෙන්දී පැකට් කරනවා. ඊළඟ ලේයර් එකට ආවට පස්සේ තේරෙන්නේ මොකද්ද මේක ඉතුරු සම්බන්ධය කියලා. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ. ඩේටා ලින්ක් ලේයර් එකෙන් එන ෆ්‍රේම්ස් ටික මෙතෙන්දී පැකට් කරනවා. පැකට් කරලා හදා ගන්න. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන් එන්නේ පැකට් නෙමෙයි. ඩේටා සෙග්මන්ට්. ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකෙන් එන්නේ ඩේටා සෙග්මන්ට්. පොඩි පොඩි සෙග්මන්ට්ස් එන්නේ. ඒ සෙග්මන්ට්ස් ටික මෙතෙන්දී පැකට් කරනවා. ඔක තමයි වෙන්නේ. කවුද ගියේ? මිහිරානි නේද ගියේ? මිහිරානි සර්. ඔව්. සමහර විට එයිද? ප්‍රධාන කාර්යයන් 4ම කතා කරා. දැන් මං හිතන්නේ මේ ලේයර් එක ගැන පැහැදිලි හොඳට. එහෙමනේ? ඔව් සර්. රයිට්. අසුන්ත සුදීප හැබැයි අන්තිම හරිය ආවේ. සුදීපට තේරුණාද මේ ලේයර් එක ගැන කියපු දේවල්? මං හිතනවා වාට නොතේරෙන එකක් නැහැ කියලා. නෙට්වර්ක් ලේයර් එක ගැන. සුදීප? ඔව්. කවන්නේ අපි නෝට් එක ලියමු ඉස්සෙල්ලා. පැහැදිලි. නෝට් එක ලියමු. නෝට් එක ලිව්වට පස්සේ මේ ගැන පැහැදිලි වෙනවා. නෝට් එක ලියන්න කලින් අපි සර් මේ පිටු 200 පොතක් ඉවරයි. ඉතින් තව කොච්චරක් තියද මේ ගන්න මොන වගේ පොතක්ද ගන්නවද? තව ඉතින් 200ම නෙවෙයි ඔකේ half එකක් වගේ අරගන්න ප්‍රැක්ටිකල් කරද්දිත් සමහර අය නම් ප්‍රැක්ටිකල් කරන ඒවා ලියන්න දෙන්නේ නැහැ. නමුත් මගේ නම් ප්‍රැක්ටිකල්ස් කරන ඒ වගේ අවශ්‍ය දේවල් ටික ඒ අවස්ථාවේදී මම සමහර දේවල් කතා කරනවා. අවශ්‍ය කරන දේවල්
ඒ දේවල් ලියාගත යුතුයි. ඒ නිසා හා පුතේ සර්. ටිකක් ලොකු පොතක් අරගන්න. ප්‍රැක්ටිකල් කරන 120ක් ඇති වෙන්නේ. ඔව් තමන්න ප්‍රැක්ටිකල් කරන අවස්ථාවේදී අපිට කතා කරලා ලියාගත යුතු දේවල් තියෙනවා. ඒවා ලියා ගන්න ඕන. හා සර්. අපි නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එකකුත් යනවනේ. රයිට්. කොහොමත් ඉදිරියේදී මම තියරි වලට ඒ ටික පටන් ගන්නවා. ප්‍රැක්ටිකල් පටන් ගත්ත ගමන් ওই ටික එකපාරට ඔක්කොම ගහලා දානවා. අසයින්මන්ට් උත් කරන්න ලෑස්තිලා ඉන්න ඕනද? අසයින්මන්ට්ස් කරන්න ලෑස්තිලා ඉන්න ඕන. මම ඒ ගැන ඉදිරි ක්ලාසස් වලදී පැහැදිලි කරලා දෙනවා. මම කිව්වා ඉදිරියේදී කම්පියුටර්ස් ලෑස්ති කරගන්න කියලා මම කලින් පොඩි ඉඟියක් දුන්න මතකද? ඔව් සර්. මතකද එහෙම එකක් කිව්වා? මොකක්ද දන්නවද මේ අසයින්මන්ට්ස් කරද්දී අපිට ප්ලෑන්ස් අඳින්න සිද්ධ වෙනවා. පොඩි පොඩි ප්ලෑන්ස් අඳ ගන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට ඒ අතරින් එක අසයින්මන්ට් එකක් සමහර විට අපිට බාර දෙන්න වෙනවා. ඒ නිසා මේවා රෙඩි අපි ලෑස්ති වෙන්න ඕන. මං එකක් හෝ දෙකක් ඔයාලට අන්දවනවා. ඒ අන්දවන විදියට ඊට පස්සේ මම දෙන අසයින්මන්ට්ස් කරන්න ඕන. කරලා මට ලස්සනට ඒක හදලා බාර දෙන්න ඕන. සර් ඒ මං කියන්නේ ලීව් වෙන්න හදන මේ වැක්සින් ඇයි? ගන්න යනවා. ආහහ. යන් මං හැබැයි නෝට් එක දෙන නෝට් එක ලියා ගන්න ඕන පුතේ හොඳේ. හා සර්. අසුන්ත නෝට් එක ලියා ගන්න ඕන. හා සර්. සර් මේ දැන් අපිට ඔය කරන්න දෙන්නේ මේ ෆයර්වෝල් ස්විච් එක සම්බන්ධ කරන ඒවාද ඔය කම්පියුටරෙන් එහෙම කරන්නේ? මොනවාද? මොනවයිද කරන්න දෙන්නේ? ලැබ් එකේද? ඩයග්‍රෑම් වගේ අඳින්නේ. අඳින්න දෙන්නෙක් පුතේ ගොඩක් වෙලාට සාමාන්‍යයෙන් අපි කොහේ හරි ලොකේෂන් එකක් දීලා මෙන්න මේ ලොකේෂන් එකේ මේ ලැබ්ස් තියෙනවා. ඔය ලැබ්ස් වලට කම්පියුටර්ස් අසයින් කරන්න. මේකට මෙන්න මේකට කම්පියුටර්ස් මෙච්චරයි, මේකට කම්පියුටර්ස් මෙච්චරයි, මෙතෙන්ට සර්වර් එකක් වැටෙන්න ඕන, මෙතෙන්ට නෙට්වර්ක් ප්‍රින්ටර් එකක් වැටෙන්න ඕන. ඔන්න ඔය කියන දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. එතකොට ඔය ටික ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ තැන් වලට පවර් වයරින් එකක් එන්න ඕන. පවර් එක මේ තැන් වලට පවර් දෙන්න ඕන. ඊට පස්සේ මේ තැන් වලට අපිට ඇක්සස් පොයින්ට් එකක් දාන්න ඕන මේ තැනට. ඔය ටික අපිට අඳින්න තියෙනවා. අමාරු දෙයක් නෙමෙයි. අර ඒ ලෙවල් වල තිබ්බ වගේ ඩයක් මේ සටහනක් නේ. ඔව් අඳින්න තියෙනවා. රයිට්. ඉතින් එතකොට පොතක් විතර පිරෙන්න කරන්න මේ පොතක් කියන්නේ මම පෙන්නන්නම් ඒව කරපු ඒවා සාම්පල්ස් මම ඔයගලන්ට දෙන්නම්. ඊට පස්සේ තව එකක් මෙතෙන්දි මේ නෙට්වර්ක් එක කරනකොට අපිට කොච්චර වියදමක් යනවද කියන එක අපි BOQ එකක් හදන්න. මේ නෙට්වර්ක් එකක් හදද්දි මම ඒවා කියලා දෙනවා. අපි එක දවසක සම්පූර්ණ ඒ ටික කතා කරමු. ඒවා අමාරු දේවල් නෙමෙයි, හරි ලේසි දේවල්. දවස් ගණන් අදින්න තියෙන දේවල් නෙමෙයි ඒවා. ටිකක් ඇදෙනවා මෙන්න මේ ලේයර්ස් ටික කොහොම හරි තව දවසකින් දෙකකින් ලේයර්ස් ටික ඉවර කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා TCP/IP ලේයර්ස් ටික. ඒවා ගියාට පස්සේ අනිකුත් දේවල් හරියම ලේසි. ටට්ටක් ගාලා දවසින් දෙකකින් ඉවර කරන්න පුළුවන් දේවල් ඒවා තියෙනවා. මේ දැන් ඇදෙන හරිය ගිහිල්ලා තියෙනවා. ඊළඟට ප්‍රැක්ටිකල්ස්. සර් ටෙක් එකට එනකොට ලැප්ටොප් අරන් ඉන්න ඕනද? නෑ. ටෙක් එකට එනකොට ලැප්ස් අරන් එන්න ඕනේ. මං ඔයාලට අඳින විදිය කියලා දෙනවා. ලැප් එකේ නෙමෙයි කියන්නේ ඒට ඇවිල්ලා නෙමෙයිනේ අඳින්නේ. ටෙක් එකට එනකොට ලැප්ස් ගේන්න අවශ්‍ය නැහැ. බස් වල උසන් එන්න ඕනේ නැහැ. ටෙක් එකේ මැෂින්ස් තියෙනවා. ඒ වගේ මං අඳින්න කියලා දෙනවා. ඒ කියලා දුන්නට පස්සේ ඔයාලා ඒ software එක දාන් ගෙදර ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් වෙලා ඉවර වෙලා මේ අඳින්නනේ තියෙන්නේ. අඳින එක තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. මේ Microsoft Visio කියන software එකෙන් තමයි ගොඩක් වෙලාට අඳින්න ලේසි. Visio දැනටත් සමහරලාට ඔයාලා ගාව ළඟ තියෙන අය ඇති. ඒ software එක හොයලා දාගත්තත් කමක් නැහැ. Visio අමාරු නෑ. නිකන් පොඩ්ඩක් net එකේ search කරාම තියෙනවා getintopc.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. getintopc right getintopc කියන සයිට් එකට ගියාට පස්සේ ඔයගලන්ට හොයාගන්න පුළුවන් ඕන software එකක්. හරි. ඔගේ trial එකක් දාගත්තක් කමක් නැහැ. නැත්තම් crack file එකත් එක්ක software එක තියෙනවා. ලේසි නිකන් run කරන්න තියෙන්නේ. Microsoft Visio කියලා. ඒක කියන්නේ අපි drawings වලදී පාවිච්චි කරන එකක්. ඒකේ හරි ලේසි. network කියන්නේ මේ computers
ඔයාලට අවශ්‍ය දේවල් ටික පෙන්නලා තියෙනවා කම්පියුටර් එක. එතකොට ඒක අරගෙන ඔතෙන්ට තියලා ඇඳගෙන යන්න තියෙනවා. right. මම දෙන්නම් ඊට කලින් samples. මේ විදිහට අඳින්න. මම ඒ ටික ඔයාලට මේ කොහොමදත් sample එකක් මම දානවා ඔයාලගේ මේ group එකට නෙමෙයි. හැමෝම ඉන්නව නේද අපේ මේ Telegram group එකේ? නැති අය ඉන්නවද ඒකේ? Telegram group එකේ නැති අය ඉන්නවද මෙතන? මම නෑ සර්. කවුද නැත්තේ? සඳලි. ඇයි නැත්තේ? ඒකට යන්න. සර් හදාගන්න. ඒක හදාගන්න ඕ මහ දෙයක් නෑ ඒක හදන එක. ඒක හදාගන්න. හැබැයි මේ ක්ලාස් එකට මේ එන ටික විතරයි ඕකේ ඉන්න. මේ ක්ලාස් එකට එන ටික විතරයි ඕකේ ඉන්න. ඕන මංජුල ශාන්ත සර් ඇඩ් කරාට කමක් නැහැ. හරිද? එයා ඇඩ් කරාට කමක් නැහැ. මේකට එන අය විතරයි ඕකේ ඉන්නවා. මොකද නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා අවසානයේ. මං කියන එක තේරුණා නේද? මං ඒ නිසා ඔය අපේ WhatsApp group එකට නෙමෙයි මං ඔය මේ ඔයගලන්ට samples ටික දාන්නේ sample assignment එක. ඒක බලන්න. ඒක හොඳට කියවන්න. එක sample assignment එකක් මං දානවා. ඒක හොඳට කියවන්න. ඒක හොඳට කියවුවට පස්සේ අවබෝධයක් එනවා මොකක්ද ඔයගොල්ලෝ කරන්න ඕන කියලා. ඊට පස්සේ මං කියලා දෙනවා. හැබැයි ඊට කලින් අපේ ඉන්න දැන් මේ ක්ලාස් එකට එන ඔක්කොම network ක්ලාස් එකට එන ඔක්කොම අර Telegram group එකට ඇඩ් වෙලා ඉන්නවා. මම දාන්නේ ඒකට. එක්තරා හේතුවක් නිසා. මංජුල ශාන්ත සර්වත් ඇඩ් ගන්න මම එයාටත් ඒක කියනවා. මේ ඒකට ප්‍රශ්නයක් නැහැ. මං කිව්වට පස්සේ සර්වර් ඇඩ් කරන්න. යම් හේතුවක් නිසා තමයි මම එහෙම කරන්නේ. මොකද නැත්තම් අවසානයේදී ප්‍රශ්න ගණනාවක් වෙනවා. මගෙත් එක්ක හිත නරක වීමුත් එන්න පුළුවන්. ක්ලාස් එකට නොයන අය. මම ඒකට කැමති නෑ. කාගේවත් හිත නරක කරගෙන මගෙත් හිත නරක කරගෙන ඒකට කැමති. එතකොට අසයින්මන්ට් එක ගන්න දන්නේ මේවා සියල්ල දන්නේ මේ ක්ලාස් එකට එන අය විතරයි. නැත්තම් ක්ලාස් එකට ආවේ නැති. අවුරුද්දක් විතර තිස්සේ ආවේ නැති කෙනෙකුත් ওই ටික කරගෙන ඇවිල්ලා අවසානයේදී කියන්න පුළුවන් නෑ මම ක්ලාස් එකට ආවා. මගේ මේවා ලකුණු කරලා නෑ. ওই වගේ දේවල් වෙනවා. ඉතින් ඒ පාර අපෙත් හිත නරක වෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කැමති නෑ ඒවට. කෙනෙකුට ප්‍රශ්නයක් වෙලා යම් කිසි ප්‍රශ්නයක් වෙලා දැනුම් දීමක් කරලා මෙච්චර කාලයක් මට එන්න වෙන්නේ නැහැ මෙහිම කියලා ඒ වගේ ප්‍රශ්න නැහැ. දැන් එහෙම අය හිටියනේ අපි. එහෙම යම් අවස්ථාවල යම් අයට යම් සහනත් මන් දුන්නා. එහෙම මං කරනවා. හැබැයි අර වගේ කරන්න බෑ. හොඳයි. පාඩමට එමු ලියන්න නෙට්වර්ක් ජාල ස්තරය කියලා ලියන්න. ජාල ස්තරය කියලා ලියලා ජාල ස්තරය කියලා ලියලා මෙන්න මේ රූප සටහන ලස්සනට ඇඳගන්න ඉස්සෙල්ලා. ජාල ස්තරය කියලා ලියලා මේ රූප සටහන ලස්සනට ඇඳගන්න. ඇඳගෙන ඉවරලා අපි නෝට් එක ලියනවා. සර් ඒකේ භාගයනේ පේන්නේ. භාගයයි පේන්නේ. දැන් තව ටිකක්. හරිද? තාපල්හාට. දැන් හරි සර්. හැමෝටම සුදීප වීරානි සඳුනිකා ටිකක් ඕක සූම් කරන්න ලොකු කරන්නකො ටික. right. දැන් ඇති හරි ඔන්න මීරානි දැන් මම මේක zoom කරා. ඔయిత වඩා කරොත් මං හිතන්නේ කාටවත් පේන්නේ නැහැ කියලා. හරි ඔය ඉතින්. සුදීප හරිද? දැන් හැමෝටම පේනවනේ මං හිතනවා හැමෝටම පේනවා ඇති කියලා.
සර් හරි. හරි පුතේ. හැමෝම ඉවරයිද? කෝ සුදීපත් නෑ එපා. හැමෝම ඉවරයිද? ඔව් සර්. ඔව් සර් දැන් ඉවරයි. හරි. එහෙනම් ඉතින් ලියමු. කට්ටිය එක්ක. රයිට්? කට්ටිය එක්ක ලියන එකයි තියෙන්නේ. හා. යවන්නාගේ සිට ලබන්නා දක්වා මාර්ග කාරක ඔස්සේ ඔය ලියන්න රවුටර්ස් කියලා. මං හසුරු කියලා කියනවා. මාර්ග කාරක කියලා කියනවා. වරහන් ඇතුලේ ලියන්න රවුටර්ස් කියලා. මාර්ග කාරක ඔස්සේ දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීමේ කාර්ය සිදු කරනුයේ මෙම ස්තරය මගිනි. ඊළඟ ඡේදෙන් ලියන්න. එනම් මෙම ස්තරය මගින් අවසාන අන්තයට දත්ත පැකට්ටු යැවිය යුතු හොඳම මග තීරණය කිරීම මංහසුරු ආධාරයෙන් සිදු කෙරේ. ඊළඟ ඡේදය ලියා ගන්න. ඊළඟ ඡේදය. මෙම ස්තරය තුලදී ජාලයේ පවතින උපාංගයන්හි අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා තාර්කික ලිපිනයන් එනම් IP ලිපිනයන් භාවිතා කෙරේ. තාර්කික ලිපිනයන් එනම් IP ලිපිනයන් භාවිතා කෙරේ. තාර්කික ලිපිනයන් එනම් IP ලිපිනයන් භාවිතා කෙරේ. මෙහිදී භාවිතා වන නියමාවලිය අතර ප්‍රධාන වනුයේ IPv4 ඒ විදිහටම ලියන්න එක. IPv4 සහ IPv6 යන නියමාවලීන්ය. එයට අමතරව පහත සඳහන් නියමාවලින්ද විවිධ අවස්ථාවලදී භාවිතා වේ. එයට අමතරව පහත සඳහන් නියමාවලින්ද
විවිධ අවස්ථාවලදී භාවිතා වේ. right කියලා එක කියලා දාන්න ලියන්න ICMP ICMP එක කියලා දාලා ලියන්න ICMP ඒකේ තේරුම ලියන්න මං එවනවා chat එකට ඒකේ තේරුම ICMP Internet Control Message Protocol. Internet Control Message Protocol. මං එව්වා chat එකට. ICMP කියන එක ඉස්සරහින් ලියන්න Internet Control Message Protocol. මෙම නියමාවලිය විවිධ ජාල දත්ත පැකට්ටු සම්ප්‍රේෂණයේදී ඇතිවන විවිධ දෝෂ ජාල කරණමය උපාංග අතර හුවමාරු කර ගැනීමට භාවිතා වේ. වරහන් ඇතුළේ ලියන්න මං හසුරු අතර. ඒ කියන්නේ මේ ප්‍රොටෝකෝල් එක ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් මැසේජ් ප්‍රොටෝකෝල් කියන එක අපි data අරන් යනවා routers අතර data අරන් යනවා data packets. ඔය data packets අරන් යනකොට අපි හිතමු අතර මැද්දේදී මොන හරි ප්‍රශ්නයක් වෙලා තියුණා. data යන්නේ නැහැ. එක්ක මොන හරි කේබල් එකක් කැඩිලා හරි මොන හරි බාධාවක් තියෙනවා. එතකොට මේ error message එක අනිත් routers වලට අරන් යන ප්‍රොටෝකෝල් එකක් තමයි මේක. මෙන්න මේ පාරේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේකේ data යන්නේ නැහැ. data යවන්න බෑ කියලා මේ message එක අනිත් devices අතර හුවමාරු කරගන්න තමයි මේ ICMP කියන ප්‍රොටෝකෝල් එක පාවිතා වෙන්නේ. ඒ කියන්නේ නියමාවලිය Internet Control Message Protocol කියන නියමාවලිය පාවිච්චි වෙන්නේ. right? එක දෙක ලියන්න ARP Address Resolution Protocol. මං එව්වා chat එකට. Address Resolution Protocol. මෙහිදී මෙම නියමාවලිය දත්ත හුවමාරුවන උපාංගයන්ගේ මෙම නියමාවලිය
දත්ත හුවමාරු වන උපාංගයන්ගේ දත්ත හුවමාරු වන උපාංගයන්ගේ භෞතික ලිපින සහ තාර්කික ලිපින භෞතික ලිපින සහ තාර්කික ලිපින භෞතික ලිපින සහ තාර්කික ලිපින අනාවරණය කර ගැනීම සඳහා භාවිතා වේ. Address Resolution Protocol. භෞතික ලිපින සහ තාර්කික ලිපින අනාවරණය කර ගැනීම සඳහා භාවිතා වේ. අනාවරණය කර ගැනීම සඳහා භාවිතා වේ. අනාවරණය කර ගැනීම සඳහා භාවිතා වේ. ඊළඟ එක ලියන්න. RIP 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 කිව්වහම තව තේරුමක් තියෙනවා. මම ඒක මම RIP කිව්වහම තව තේරුමක් තියෙනවා. ඒක ලියන්න එපා ඈ. Rest in peace කියලා ලියන්න එපා. Routing Information Protocol RIP Routing Information Protocol RIP කියන්නේ Routing Information Protocol. Right. ලියන්න මෙම නියමාවලිය අසල්වැසි උපාංග සඳහා මෙම නියමාවලිය අසල්වැසි උපාංග සඳහා අසල්වැසි උපාංග සඳහා මංහසුරු වගු සහ අසල්වැසි උපාංග සඳහා අදාළ මංහසුරුවේ මංහසුරු වගු සහ මංහසුරු සිදු කළ ආකාරය මංහසුරු වගු සහ මංහසුරු සිදු කළ ආකාරය පිළිබඳ දැන්වීමට භාවිතා කරයි. කියන්නේ routing table මංහසුරු වගු කියන්නේ routing table නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු එක router එක එයාගේ routing table එක. ඒ කියන්නේ අපි route වුණාට පස්සේ routing table එකක් වෙනම හැදෙනවා. මේ මංහසුරු වගුව. ඒ කියන්නේ මේ routing එක සිදු වෙච්ච ආකාරය. ඒක වගුගත වෙනවා routing table එක. මේ routing table එක අනිත් neighbors ලා කියන්නේ අසල්වැසි routers වලට මෙයා දෙන්න පුළුවන්. ඒ දෙන්නේ මේ protocol එක හරහා. ඊළඟට මේ router එකෙන් හසුරවපු විදිය. ඒ කියන්නේ එක packets මොන පැති වලින්ද ඇව්වේ කියන. ඒ විස්තර ටික අදාළ අනිත් routers වලට ලබලා දෙන්න පුළුවන් මේ නියමාවලිය පාවිච්චි කරලා. ලියාගත්තද? ඔව් සර්. right. ඊළඟ නියමාවලිය IGMP
Internet Group Management Protocol. IGMP. Internet Group Management Protocol. Internet Group Management Protocol. Internet Group Management Protocol. මෙම නියමාවලිය IP version 4 ජාලයන්හි භාවිතා වේ. මෙම නියමාවලිය විශේෂයෙන් IP version 4 ජාලයන්හි භාවිතා වේ. IP version 4 ජාලයන්හි භාවිතා වේ. ඒ ඇති හොඳට මේක IP version 4 networks වල තමයි මේ IGMP එක භාවිතා වෙන්නේ. ඒක ඇති හොඳටම ඊට වඩා ඒ ගැන අවශ්‍ය නැහැ. තව තියෙනවා ගොඩක් දේවල්. එච්චර අවශ්‍ය නැහැ. ඔයගලන්ට එන්නේ නැහැ. මේ ටික හොඳටම වැඩියත් එක්ක ප්‍රමාණවත්. right. ඊළඟට ලියන්න. ජාල ස්තරයේ කාර්යයන්. 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 එක ලියන්න ඉන්ටර්නෙට්වර්කින්. ඉන්ටර්නෙට්වර්කින්. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න ඉන්ටර්නෙට්වර්කින්. ඉන්ටර්නෙට්වර්කින්. අන්තර්ජාලකරණය. ඉන්ටර්නෙට්වර්කින් අන්තර්ජාලකරණය. අන්තර්ජාලකරණය. මෙහිදී භූගෝලීය ප්‍රදේශ කිහිපයක ජාල මෙහිදී භූගෝලීය ප්‍රදේශ කිහිපයක ජාල මෙහිදී භූගෝලීය ප්‍රදේශ කිහිපයක ජාල එකිනෙක එක් කරන බැවින් එකිනෙක එක් කරන බැවින් ඒ භූගෝලීය ප්‍රදේශයෙහි පිහිටි භූගෝලීය ප්‍රදේශයෙහි පිහිටි භූගෝලීය ප්‍රදේශයෙහි පිහිටි භූගෝලීය ප්‍රදේශයෙහි පිහිටි ජාල සම්බන්ධ උපාංග සහ ජාල සම්බන්ධක උපාංග සහ ජාල සම්බන්ධක උපාංග සහ ජාල සම්බන්ධක උපාංග සහ පරිගණක හඳුනා ගැනීම සඳහා පරිගණක හඳුනා ගැනීම සඳහා IP ලිපින හෙවත් තාර්කික ලිපින භාවිතා කෙරේ. IP ලිපින හෙවත් තාර්කික ලිපින භාවිතා කෙරේ. ඊළඟ තරුණ ලියන්න දෙක අංක දෙක
packetizing, 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 packetizing. Packetizing. තත්ත පැකට් කිරීම. තත්ත පැකට් කිරීම. මෙම ස්තරයේදී චනුක මාව ඇහෙනවද? චනුක මාව ඇහෙනවද? චනුක ඔව් චනුක හෙලෝ මාව ඇහෙනවද? චනුකට මාව ඇහෙනවද? ඔව් ලියන්න මෙම ස්තරයේදී ප්‍රවාහන ස්තරයේදී ලියන්න. චනුක අද ක්ලාස් නෑ අපේ එක තියෙන්නේ ඉරිදාට. හොඳ ඉරිදා මතකයිනේ ඉරිදා වෙලාව 11:00 හොඳ හරි පුතේ හරි රයිට් රයිට් මෙම ස්තරයේදී ප්‍රවාහන ස්තරයේ මෙම ස්තරයේදී ප්‍රවාහන ස්තරයේදී කුඩා කොටස් වලට බෙදන ලද දත්ත. මෙම ස්තරයේදී ප්‍රවාහන ස්තරයේදී කුඩා කොටස් වලට බෙදන ලද දත්ත. ප්‍රවාහන ස්තරයේදී කුඩා කොටස් වලට බෙදන ලද දත්ත. වරහන් ඇතුලේ ලියන්න data segments. Data segments. Data segments. පැකට් බවට පත් කිරීම segments පැකට් බවට පත් කිරීමත් පැකට් බවට පත් කිරීමත් පැකට් බවට පත් කිරීමත් පැකට් බවට පත් කිරීමත් දත්ත සබැඳි ස්තරයේදී දත්ත සබැඳි ස්තරයෙන් ලැබෙන දත්ත රාමු දත්ත පැකට් බවට පත් කිරීමත් සිදුවේ. දත්ත සබැඳි ස්තරයෙන් ලැබෙන දත්ත රාමු දත්ත පැකට් බවට පරිවර්තනය කිරීමත් සිදුවේ. ඒලිවේ මොකක්ද පැකටයිසිං. තුන්වෙනි එක ඇඩ්‍රසිං වරහන් ඇතුලේ ලියන්න ලිපින අන්තර්ගත කිරීම. ඇඩ්‍රසිං ලිපින අන්තර්ගත කිරීම. මෙහිදී සාදා ගන්නා ලබන දත්ත පැකට් සඳහා ශීර්ෂකයක් යොදන අතර
ශීර්ෂකයක් යොදන අතර එම ශීර්ෂකය තුළ දත්ත යවන්නා සහ ලබන්නාගේ ලිපින අන්තර්ගත කරනු ලැබේ. දත්ත යවන්නා සහ ලබන්නාගේ ලිපින අන්තර්ගත කරනු ලැබේ. ඊළඟ එක රවුටිං මාර්ගගත කිරීම. එනම් දත්ත සම්ප්‍රේෂණය කළ යුතු සුදුසුම මාර්ගය තෝරා ගැනීමයි. දත්ත සම්ප්‍රේෂණය කළ යුතු සුදුසුම මාර්ගය තෝරා ගැනීම. right. ඔන්න අපි third layer එක තුන්වෙනි ස්තරය ගැන ලියලා ඉවර කරා. මං හිතනවා තුන්වෙනි ස්තරය ඔයගලන්ට හොඳට පැහැදිලි කියලා. ගැටලුවක් නැහැ කියලා මං හිතනවා තුන්වෙනි ස්තරය ගැන. මං හිතනවා මං හරි කියලා. පැහැදිලිද තුන්වෙනි ස්තරය හොඳට? network layer right. ඉතරයි මට වෙන්න ඕන. මේ network layer එකේ ඕනනම් මේ frame මේක මේ sketch එක ඇඳ ගන්න ඕනද? අවශ්‍ය නැහැ නේ. ඕනද මේ sketch එක ඇඳ ගන්න? මේ කවුද? ඕනේ නෑනේ සර්. මතකයිනේ? ඔව් සර්. ඕනනම් මේක ඇඳගමුද? අවශ්‍ය නැද්ද? එපා ඕක ඇඳුත් පටිලැවෙනවා. හරි right. හැබැයි අමතක කරන්න බෑ මේ කතාව හොඳේ. විභාගයෙන් පස්සෙත් මේ ලේයර්ස් ටික මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් මොනවා හරි වෙලාවක ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් වෙන්න. right. හොඳයි. ගොඩක් වෙලා අද ක්ලාස් එක කරා. ඉන්නවනේ 1 2 3 4 5 6යි. ඇඩ්‍රසිං එක කියන්නේ මොන ඇඩ්‍රසිං එකද? ආමීරානේ ඔයාට ලියාගන්න බැරි වුණාද? ඇඩ්‍රසිං එක ලියාගන්න බැරි වුණාද? රයිට් මං කියන්න. ඇඩ්‍රසිං පරාන් ඇතුලේ ලියන්න ලිපින අන්තර්ගත කිරීම. රයිට්. මෙහිදී සාදා ගනු ලබන දත්ත පැකට්ටු සඳහා ශීර්ෂකයක් යොදන අතර එම ශීර්ෂකය තුළ දත්ත යවන්නා සහ ලබන්නාගේ ලිපින අන්තර්ගත කරනු ලැබේ. මෙහිදී සාදා ගනු ලබන දත්ත පැකට්ටු සඳහා ශීර්ෂකයක් යොදන අතර එම ශීර්ෂකය තුළ දත්ත යවන්නා සහ ලබන්නාගේ ලිපින අන්තර්ගත කරනු ලැබේ. ඊළඟ ටොපික් එක රවුටිං
මාර්ගගතකරණය මාර්ගගත කිරීම. එනම් දත්ත සම්ප්‍රේෂණය කළ යුතු ඒක ලියලලු සර්. ලියලාද මිහිරානි? රයිට්. මම දැක්කේ නෑ මැසේජ් එක. ඕකේ. හරි. හොඳයි. එහෙනම් අපි අදට ක්ලාස් එක නිමා කරමු. ආපහු හම්බෙනවා සඳුදා උදේට. මේ සඳුදා උදේ නම් අනිවාර්යෙන් හම්බෙනවා. මේ ටික ඉක්මනට අපි ඉවර කරමු. නැත්තම් අපිට කාලේ තියෙනවා කිය ගිල්ල බෑ. දැන් මේ ටික ඉවර කරලා. ඔව් මිහිරානි. grade 7 කරනවා classes. මොකද්ද මීඩියම් එක සිංහලද ඉංග්‍රීසිද? මම මීඩියම්ස් දෙකම කරනවා. මීඩියම්ස් දෙකම කරනවා. මොකද්ද මාධ්‍ය මොකද්ද? හරි. දැන් යා ඊළඟ අවුරුද්දට පාස් වෙන්නේ 8ට නේද? ඔව්. එතකොට දැන් තව මාස දෙකයි තියෙන්නේ සිංහල මීඩියම් එක. දැන් යා එනේ කලින් ගියේ නැද්ද ක්ලාසස් වලට කොහෙටවත්? පුළුවන් කරන්න ප්‍රශ්නයක් නැහැ. මගේ සිංහල මීඩියම් එකක් යනවා. ඉංග්ලිෂ් මීඩියම් එකක් යනවා. ඔව්. මම ගෲප් එකේ මේ ලින්ක් එක දාන්නම්. කවදද එයාගේ පුළුවන් දවස තියෙන්නේ? එයාගේ පුළුවන් දවස තියෙන්නේ කවද? ඔයාට මේ ගෲප් ලින්ක් එක දාන්නම්. කවදද එයාට පුළුවන් දවස් තියෙන්නේ කියන්න. එතකොට මට අනිත් අය එක්ක කතා කරලා පොඩ්ඩක් ඒක ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගන්න. කවදද පුළුවන්? හරි. ක්ලාස් ඔයාලා මට කෝල් එකක් දෙන්න. රයිට්? ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. එතකොට එයාට දැන් 8 වසරට ફોකස් කරලා අපිට තමයි යන්නේ. මොකද දැන් 7 ගිහිල්ලානේ තියෙන්නේ ඒගොල්ලන්ගේ. 7 ගොඩක් ඉවර වෙලා 7 කොටසක් ප්‍රැක්ටිකල්ස් යනවා. I think එතකොට මේක එයාට 7ට ફોකස් කරලා අපිට 8ට ફોකස් කරලා තමයි යන්නේ මේ ක්ලාස් එක. ඒක ප්‍රශ්නයක් නැහැ. 8ට එයාට ලස්සනට රෙඩි වෙන්න පුළුවන්. රයිට්. හොඳයි. ඔයා මට කෝල් එකක් දෙන්න මිහිරානි. එතකොට මම විස්තර ටික හරියටම කියන්න. රයිට්? සඳුදා උදේ අනිවාර්යෙන් අපේ ක්ලාස් එක තියෙනවා. ඒ ක්ලාස් එක අනිවාර්යෙන් තියෙන මොන ප්‍රශ්නයවත්. මොකද අපි කාලේ දැන් මේක ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඉවර කරගෙන නිදහසේ විභාගයට ලෑස්ති වෙලා ජොලි එකේ විභාගය ලියන්න. හොඳයි එහෙනම් අපි මේ ෆොටෝ එකක් ගත්තෙත් නැහැ මොකද දවසකින්. ගෑනුත් නැහැ පහුගිය ටිකේ. මේ වීඩියෝස් ටික ඔන් කරන්න කැමති අය වීඩියෝස් ටික ඔන් කරමු බලන්න. ගෲප් ෆොටෝ එක ගන්න. මොකද දවසකින් ගත්තේ නැහැ අපි ගෲප් ෆොටෝ එක. කවුද එන්නේ ගෲප් ෆොටෝ එකට? ඔව් සඳලි, මිහිරානි, රශිනි, සොනාලි. සොයා අපිට දෙන්නේ. ඇහෙන්නේ අද බෑ කිව්වා. ඈ? අද ඕනේ නෑ සර්. අද ඕනේ නැහැ. කමන්නේ මම එහෙනම් මේ ඉන්න විදියට ගන්න ගෲප් ෆොටෝ එක. මේ තියෙන පින්තූර ටික හරි මම මේ තියා ගන්නවා. එතකොට හරි මොකද? ඔය එවිඩන්ස් නැත්තම් ලොකු ප්‍රශ්නේ නැතයි. ඒ නිසා තමයි මට පහුගිය ටිකේ මිස් වුණා. ඔයගොල්ලන්ගේ බැරි වුණා. ගිය සතියේ NCAT එකේ බැරි වුණා. දැන් හෙට NCAT තියෙනවා ඒකේ ගන්න. හරි. එහෙනම් දරුවනේ අපි සඳුදා උදේ හම්බෙනවා. සඳුදා ආවට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු. තව එක්ස්ට්‍රා එකක් දෙකක් දාගන්න පහුගිය කට් වෙච්ච ක්ලාසස් වලට. ක්ලාසස් 5ක් විතර කට් වෙලා තියෙනවා අපිට. ඒ ටික දාගමු බලන්න. උදේ වරුවක හරි එහෙම දාගෙන වැඩේ චැප්ටර් ක්ලෝස් කරමු. කරලා assignments වලට ලෑස්ති වෙලා ඉවර කරා.
නිදාසේ වැඩ ටික කරගමු. හොඳයි දරුවනේ. එහෙමනම් සුබ දවසක්. ප්‍රවේශමෙන් ඉන්න. ආයිබෝන්. ප්‍රශ්න නොකරපු ප්‍රශ්න ටික දාන්න. සුබ දවස්. හරි. Sir, හරි. Thank you, sir. Thank you. වෙල්කම්.